शुभ संध्याවත් දරුවනි දුලපතරන් මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද? ඔව් සර්. ඔව්. මේ පේපර් එකනේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔව් සර් ඔක පළවෙනි ගාන සාකච්ඡා කළා. පළවෙනි එක සාකච්ඡා කරාද? මේක නේද දෙවෙනි ගාන? ඔව් සර් ඔක තමයි. හරි අපි බලමු. දරුවනි ප්‍රශ්නාංක 2 විශාඛ විද්‍යාලයේ 2018 වර්ෂ අවසාන වාර පරීක්ෂණයේ දෙවෙනි ප්‍රශ්න තියෙනවා මෙන්න මෙහෙම. ප්‍රශ්නාංක 2 වෙන්නේ ඒකේ කොටස ප්‍රධාන දිශා ඇසුරෙන් O සිට A හි පිහිටීම හා O සිට B හි පිහිටීම ලියා දක්වන්න කියලා කියනවා. එතකොට මේකේ අපිට දීලා තියෙන සටහන මේ ආකාරයට මෙතන A කියලා තියෙනවා. මෙතන උතුර. මෙතන අංශක 28යි. මෙතන බටහිර. මෙතන නැගෙනහිර. මෙතන අංශක 70යි. මෙතන දකුණ. මෙතන B කියලා තියෙනවා.
දුලපතලට කියනවා ප්‍රධාන දිශා ඇසුරෙන් O සිට A හි පිහිටීම හා O සිට B හි පිහිටීම ලියා දක්වන්න කියලා. O සිට A හි පිහිටීමයි O සිට B හි පිහිටීමයි. එතකොට අපි පළවෙනි එක ගත්තොත් එහෙම O සිට A හි පිහිටීම O සිට A හි පිහිටීම ගත්තොත් අපිට එන්නේ ප්‍රධාන දිශාව වලින් අපි දිශාව දක්වනකොට ප්‍රමුඛතාවය දෙන්නේ පුතේ උතුරු නැගෙනහිර රේඛාවට. ඔබ දන්නවා ඒ O සිට A කියුවාම ඒ වඩා කිට්ටු වෙන්නේ උතුරට. උතුරු දකුණු අතර ගත්තාම මේ කෝණය අපිට ඕන වෙනවා. මෙතන ඍජු කෝණයක්. එතකොට දුවේ පුතේ මෙතන කෝණය අපිට ගන්න පුළුවන් අංශක 90න් අංශක 28ක් අඩු කරලා 10න් 8ක් 2යි. එතකොට මෙතන 8න් 2ක් 6යි. මෙතන අංශක 62යි. 10න් 8ක් 2යි. මෙතන 7යි. 7න් 2ක් 5යි. 52යි නේ. මෙතන 52යි. සර් 62 තමයි සර් එන්නේ. 8යි. මෙතන 90නේ. 10න් 8ක් 2යි. මෙතන 8යි. සෝරි 62යි. එතකොට මෙතන අපි ලියන්නේ උතුරින් අංශක 62ක් බටහිරට එහෙම නැත්නම් ඔබට ලියන්න පුළුවන් N62 W කියලා. ඔය උත්තර දෙකෙන් එකක් වළංගුයි. සර් අපි හැම වෙලේම ගන්නේ සර් උතුරයි දකුණයි නේද සර් මූලික දිශාවල. උතුර දකුණ මූලික කරගෙන තමයි අපි ඊළඟ ප්‍රධාන දිශාව ඉදිරිපත් කරන්නේ. උතුරු දකුණ තමයි මූලික කරගන්නේ. වඩා කිට්ටු වෙන්නේ උතුරටද වඩා කිට්ටු වෙන්නේ දකුණටද කියලා බලලා ඉවර වෙලා තමයි අපි ඊට පස්සේ බටහිරට නැගෙනහිරට ලියන්නේ. O සිට B හි පිහිටීම ලියන්නලු රෝමි ඉලක්කම් අංක 2 O සිට B හි පිහිටීම O සිට B හි පිහිටීම බැලුවොත් පුතේ ඒක මෙතන අංශක 20ක් කියලා ඕගොල්ලන්ට මනාව පැහැදිලි. ඒතර දකුණට තමයි කිට්ටු වෙන්නේ. ඒතර අපි කියනවා දකුණින් අංශක 20ක් නැගෙනහිරට. දකුණින් අංශක 20ක් නැගෙනහිරට. ඔන්න ඔය විදිහට තමයි පුතේ පුතාලගේ උත්තරේ එන්න ඕන. බලන්න හරි වැරදි හදා ගන්න බලන්න. ඊළඟට අපි එනවා B කොටසට පරිමාණ රූපයක් අඳින්න තියෙනවා. B කොටස. එක් කියනවා මෙන්න මෙහෙම වන්දනා පිරිසක් X නම් ස්ථානයෙන් ගමන් අරබා අංශක 300ක දිගංශයකින් හා කිලෝමීටර් 25ක් දුරින් පිහිටි විහාරස්ථානයට ගොස් එතෙන් සිට අංශක 40ක දිගංශයකින් හා කිලෝමීටර් 300ක් දුරින් පිහිටි දේවස්ථානයට ගොස් එතෙන් සිට අංශක 130ක දිගංශයකින් හා කිලෝමීටර් 20ක දුරින් පිහිටි ආරණ්‍යයකට පැමිණේ. ඊට තොරතුරු දල සටහනක දක්වන්නලු. අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනක්. අපි කතා කරන්නේ දෙවෙනි ප්‍රශ්නේ B කොටස. X කියන ස්ථානයෙන් තමයි ගමන් අරබන්නේ අංශක 300ක දිගංශයකින්. අංශක 300ක දිගංශයකින් කිව්වොත් අංශක 300ක දිගංශයකින් කියන්නේ දරුවනි අනිවාර්යෙන්ම පළවෙනි වෘත්තපාදයට එන්නේ නැහැ. ඊට පස්සේ මේ පැත්තට යන්නේ නේද? අපි මේක පොඩ වෙනස් කරන්න වෙනවා. අපි මේ හරිය විතර පටන් ගත්තොත් මෙහෙම එතකොට අංශක 300කින් යන්නේ
ඒ කියන්නේ පුතා මෙන්න මේ අවස්ථාව මෙතන අපි අංශක 60ක් තියාගෙන ඔන්න ඔහොම එනවා. එතකොට මෙන්න මේ කෝණය තමයි අංශක 300 වෙන්නේ. ඒ කියන්නේ මෙයා අපි ගන්නවා උතුරු මුල්ලා දක්ෂිනාවර්ත කෝණය. එතකොට මෙතන 270 වුණොත් මේ කෝණය අංශක 30යි. අංශක 30යි. x නම් ස්ථානයෙන් තමයි ගමන් ආරම්භයි. කිලෝමීටර් 25ක් දුර යනවා. ඊට පස්සේ එතෙන් සිට අංශක 40ක දිගංශයකින්. එතකොට අපි ආයෙ මෙතන මොකද කරන්නේ? මේ විදිහට මෙතනින් පුතා අපි ඊළඟට කිලෝමීටර් 25ක් දුර ගෙවාගෙන ඇවිල්ලා මෙතනට ආවනේ. ඊළඟට එතනින් අංශක 40ක දිගංශයකින් හා කිලෝමීටර් 30ක් දුර ගමන් කොට දේවස්ථානයට පැමිණේ. අංශක 40ක් මේ වගේ. ඉතින් මෙතන කෝණේ අංශක 40යි. කිලෝමීටර් 30ක් දුර ගමන් කරලා දේවස්ථානයට පැමිණේ. එතෙන් සිට අංශක 130ක දිගංශයකින්. ඊට පස්සේ දරුවනේ ආයි අංශක 130ක් අංශක 130ක දිගංශයකින් කිලෝමීටර් 20ක් එනවා. කිලෝමීටර් 20ක්. ඔන්න ඔහමයි දල සටහන. මේ තමයි දල සටහන. ඒතර තමයි ආරණ්‍යයට එන්නේ. එතකොට අපිට කියනවා පළවෙනියෙන්ම මේ දත්ත දල සටහනක දක්වන්න කියලා. ඊළඟට අපිට දෙවෙනි එකේ කියනවා පරිමාණයක් දෙනවා පුතා 1/500000. 1/500000 කියන්නේ 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා සෙන්ටිමීටර් 500000. ඒක මීටර කරන් අපි 100ෙන් බෙදනවා 0.0.0. එතකොට එනවා 55000. ඒ කියන්නේ කිලෝමීටර්. මීටර්. මේ ඉන්නේ මීටර්. සෙන්ටිමීටරයකින් එතකොට මීටර කිලෝමීටර කරන් අපි 1000ෙන් බෙදනවා. ඒ කියන්නේ කිලෝමීටර් 5යි. 1 සෙන්ටිමීටරයකින් පෙන්නන සැබෑ දුර කිලෝමීටර් 5යි. එතකොට අපිට මේ අනුව මේ 25 පෙන්වන්න නම් අපිට ඕන සෙන්ටිමීටර් 5ක්. මෙතන 30 පෙන්වන්න නම් සෙන්ටිමීටර් 6ක්. 20 පෙන්වන්න නම් සෙන්ටිමීටර් 4ක්. ඔය විදිහට අපි සටහන් කරගන්නවා. ඊළඟට අපි එනවා පරිමාණ රූපය අඳින්න. අපිට කියනවා පුතේ එය ඇසුරෙන් ආවරණයේ ආරණ්‍යයේ සිට ඔවුන්ට පිටතු ස්ථානයට ඇති දුර පරිමාණ රූපය අඳින්න කියන්නේ නේ. 1/500000 පරිමාණය අනුව ඊට පරිමාණ රූපය අඳින්නද. එහෙමනම් දැන් අපි අඳිමු. එතකොට අපි
මුලින්ම සිරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේ විදියට මෙතන අපිට ඇත්තටම විහිදු චතුරස්‍රයේ සරලධාරයේ භාවිතය වැදගත් වෙනවා. උදාහරණයක් බලමු මේ කොලේ ධාරයට සාපේක්ෂව මේ විදියට සමාන්තර මේ උතුරු රේඛාව ඇඳලා ඊට පස්සේ අපි සිරස් රේඛාව අඳිනවා. ඊට පස්සේ අපි ගන්නවා කෝණමානය අරගෙන අංශක අපි 40ක් ගන්න ඕන පුතා. එතකොට අපි මෙතනින් අංශක 40 මාක් කර ගන්නවා. ඔය විදිහට. ඊට පස්සේ අපි කෝණමානය අයින් කරලා සරල ධාරයේ තියලා මෙයාව යා කර ගන්නවා. එතකොට මෙතන කෝණයේ අංශක 40යි. මෙතන උතුර. මෙතන එතකොට ඊළඟට අපිට ඕන සෙන්ටිමීටර් 6ක්. සෙන්ටිමීටර් 6ක්. එතකොට අපි ගන්නවා සරල ධාරය අරගෙන මුලින්ම අඳින්න ඕනේ අංශක 300 කෝණය නේද? මුලින්ම අඳින්න ඕනේ x එට අංශක 300ක දිගංශයකින් තියෙන මේ එක නේද අඳින්න ඕනේ. ඒක ගැටලුවක් නෑ පුතා අපිට මෙතන එක තැනකින් ඉඳන් පටන් ගත්තාම හරි පිළිවෙලට ගියත් ගැටලුවක් නෑ. මෙතන දැන් අපි ඊළඟට මෙතනින් අපිට මේ කෝණේ ගන්න වෙනවනේ කොහොමත් මෙයා අංශක 30 නම් අපිට මෙතනින් කෝණේ ගන්න පුළුවන් නේ. ඔන්න මම පෙන්නන්නම්. ඊට පස්සේ අපි මෙයාව ගන්නවා සෙන්ටිමීටර කීයකටද? සෙන්ටිමීටර් 6ක් ඕනනේ. සෙන්ටිමීටර් 6ක්. මම සෙන්ටිමීටර් 6කින් මෙයාව මාක් කරනවා. මේ විදිහට. අවකට තියලා ගන්නත් පුළුවන් නැත්නම් ඔහොම ගන්න පුළුවන්. ඊළඟට අපිට මෙතන ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ කෝණය අපිට ඕන වෙනවා. කොයි කෝණෙද? පුතාලා දන්නවා මෙතන අංශක 30යි නම් මෙයා අංශක 60යි. මේ කෝණේ අංශක 60යි. නේ? මේ කෝණේ අංශක 60යි. ඊට පස්සේ අපි කෝණමානය අරගෙන කෝණමානය ඔහොම තියලා මෙතනින් අදිනවා පුතා අංශක 60 රේඛාවක්. අංශක 60. ඒ කියන්නේ මෙතනට. නේ? ඊළඟට මෙතන සෙන්ටිමීටර් 5ක් ඕන. සෙන්ටිමීටර් 5ක්. විශාල ධාරයේ තියලා හරියටම සෙන්ටිමීටර් 5ක් මරිනවා. ඔන්න උතන. ඊට පස්සේ අපි විහිදු චතුරස්‍රයේ තියෙනවා
අපිට මෙතන අංශක තියෙන 103යි නේ. 130යි නේ. ඒ කියන්නේ 90යි මෙයා 40යි. ඔන්න ඔහොමයි නේද දෙන්න ඕනේ. මෙයා අංශක 40යි. ඊළඟට අපිට කියනවා අවසානයේ ඒ ඇසුරෙන් ආරඤ්ඤයේ සිට ඔවුන් පිටතු ස්ථානයට ඇති දුරත් දිගංශයත් සොයන්න. ඒ ඇසුරෙන් ආරඤ්ඤයේ සිට ඔවුන් පිටතු ස්ථානයට ඇති දුරත්. ඔවුන් පිටතුනේ මෙතන ඉන්නේ නේ. එතකොට එතනට තියෙන දුර අපෙන් අහනවා. අපි එතකොට දරුවනි මෙතන ඉඳන් රේඛාවක් අදිනවා. ඊට පස්සේ සරල ධාරයේ තියලා අපි මනිනවා ඒ දුර. හයදාවේ කීයදාවේ අසස් එතන සෙන්ටිමීටර් සර් මම ඒ ගණන කළේ නෑ සර්. ඇයි ඒ? මම ගණන් අතරින් එපා. ගණන් 6ක් කළා සර් ඒ ගණන මේ කරන්න බැරි නා සර්. අපි මෙතන රිවිෂන් එකක් වෙන්නේ ඒ හින්දා විෂය කරුණු මතක් වීමක්. මට නම් එන්නේ 6ක්. ඔය අනිත් අයත් කතා කරන්නේ ඩාවේ සෙන්ටිමීටර් 5.3. 3.0 සර් මට ආවේ සෙන්ටිමීටර් 5යි. 5යි. සෙන්ටිමීටර් 5. ඔව් සර්. සෙන්ටිමීටර් 5.2. 5.2 5.2. එතකොට මම ඔව් සර් 6 කියලා මේ සෙන්ටිමීටර් 6යි කියලා ගත්තේ. ඔව් එතන මම දැක්කේ සර් 6.5ක් විතර ගන්නවා වගේ. මම 6.5ක් වගේ ගත්තද එතන? ඔව් සර්. මම දැක්ක විදිහට වලට හරියට. ඔව්
ඔව් ඇත්ත තමයි පුතා. 6ක් නෙවෙයි අරන් තියෙන 6.5ක් අරන් තියෙන. මෙතනනේ 6.5ක් අරන් තියෙන. ඔව් මට විතර පොඩියට පෙවුනේ දෙන්නේ 6යි මෙතන මෙහෙම આવොත් 6 ඔව් 6.5ක් අරන් තියෙන පුතේ. දැන් දෙන්න ඕනද? ආයෙ අඳින්න ගියොත් එහෙමනේ. මට එතකොට පහයි දශම හතරයි. ඒ උත්තරය ආවද? ඔව් සර්. ඈ 5.4 5.3 ඒ කිට්ටුව තමයි එන්න ඕන. ඈ ඔව්
මේ 5.4ක් 3ක් වගේ තමයි නේ තියෙන්නේ. ඔව් සර්. අන්න එහෙම. එතකොට අහන්නේ ආරඤ්‍යයට ආරඤ්‍යයේ සිට ඔවුන් පිටතු ස්ථානයට ඇති දුර. එතකොට මෙතන 5.0 අපි 3ක් කියලා ගත්තොත් මෙතන 5.3 එතකොට 5.3 ගුණ වෙනවා අපි ගත්තේ කිලෝමීටර් 5ක්නේ සෙන්ටිමීටර එකක් කියලා. එතකොට මෙයා 5න් ගුණ වෙනවා පුතේ. 5 3 15යි 5 5 25යි 1යි 26යි පුතාලගේ උත්තරේ කිලෝමීටර් 26.5යි. කිලෝමීටර් 26.5. සෙන්ටිමීටර 5.4 අවුත්තේම කිලෝමීටර් 27ක් වෙනවා. ඔව් හරි. 5. දැන් මෙතන අපි සාමාන්‍යයෙන් මේ වගේ ගැටලුවක දෝෂය ඒ කියන්නේ දෙනවා 0.1ක chance එකක්. ඒ කියන්නේ 5.3 තිබුණත් 5.4 තිබුණත් 5.2 තිබුණත් ඊට අනුරූපව කිලෝමීටර් ගාන අපි පිළිගන්නවා. හරි? පිළිගන්නවා. ඊළඟට අපෙන් අහනවා දිගංශයනේ. අපෙන් අහනවා දිගංශය. ඒ කියන්නේ ආරඤ්‍යය දැන් මෙතන ආරඤ්‍ය අහන්නේ පිටතු ස්ථානයට ඇති දුරත් දිශාවත් ආරඤ්‍යයේ සිට. එතකොට අපිට ඕන පුතා මෙන්න මේ ආරඤ්‍යයේ සිට දැන් මෙතනනේ ආරඤ්‍යය තියෙන්නේ. මෙතන ඉඳන් අපි හරියටම ගන්න ඕන දිගංශය. එතකොට අපිට ඕන දිගංශයට මෙන්න මේ කෝණය. මේක තමයි කෝණය. උතුරට මුහුණලා දක්ෂිනාවර්ත භ්‍රමණය. මෙන්න මේ කෝණය. එතකොට අපිට මෙන්න මේ ටික හොයාගත්තා නම් හරි. මෙතන කෝණය එන්නේ අංශක 20යි 25යි 26යි. මේ ටික 26යි. ඒක එකතු වෙනවා අංශක 180ට 26ක්. එතකොට 6යි 8යි 2යි 10යි 2යි. දිගංශය එන්නේ පුතේ අංශක 206. ආවද කෝ උතුරට මුහුණලා දක්ෂිනාවර්ත භ්‍රමණය 211 නේ සර්. 211යි 211 20යි 25යි 26 නේ මං ඇඳලා තියෙනවා හරියනේ බලන්න මෙතන 180 උතුරට මුහුණලා දක්ෂිනාවර්ත භ්‍රමණය ඔව් බලන්න පොඩි පුංචි අඩුපාඩු වෙයි පරිමාණ රූපයත් එක තමයි ඒක ගැලපෙන්නේ ඔන්න ඔහොමයි මට ආපු උත්තර ටික. පැහැදිලි? ටිකක් වෙලා ගියා ගැටලුවට. නමුත් මේ අත්දැකීම ගන්න හදලා නැත්නම් ආයි හදන්න පුතේ. අපි එනවා පුතේ දැන් තුන්වෙනි ප්‍රශ්නෙට.
අංශක 210 ආවේ ඒ උත්තරයට මේ 210 පොඩ්ඩක් අංශක 4ක එහා මෙහා වීමක් තියෙනවා. ඒක මම දැන් මම දැන් මෙතන මේකේ බෝඩ් එකේ යන්නේ ඔක වෙනම ඇදලා බලන්න ඕන 210ට සමාන කරලා ලකුණු ලැබෙන්න පුළුවන් පුතේ. හරි? ආසන්න හින්දා. අපි ඔව් කියන්න දෙදාලා. සර් එතකොට මේ දැන් අර ගානේ තියෙන අගයන්ම මේ රූපේ දාන්න ඕනේ නැද්ද? සර් 300 කිව්වොත් සර් දාලා තියෙන්නේ 30 කියලානේ. එහෙම දිගංශයේද? මෙතනද? ඔව් සර් ලකුණු කරනකොට කෝණේ අගය දාන්නේ. ඒක ගැටලුවක් නැහැ අපි දැන් අපි දිගංශය කියන්නේ උතුරට මුහුණලා දක්ෂිනාවර්ත කෝණය. එතකොට අපි මෙතන අංශක 40 දැම්මට මෙතන 90යි 40යි හැදෙන බව අපි දන්නවනේ 130යි කියලා. තේරුණා? දල සටහනේ නම් ඉතින් ඒ වගේ පෙන්නුවට කමන්නේ අපිට. නමුත් අපි අඳිනකොට අපිට පුළුවන් මෙතන අපි දන්නවනේ ප්‍රධාන දිශා දෙකක් අතර කෝණේ ඍජු කෝණනේ. ඒ හින්දා මේ අදාළ සුළු කෝණ විතරක් අපි දැනගත්තාම ප්‍රමාණවත්. දිගංශයේ ලියනකොට අනිවාර්යෙන් මේ ඉලක්කම් 3කින් ලියවෙන්න ඕන. ඔව්. එතකොට අරම දැම්මත් කමක් නැද්ද සර්? එහෙම දැම්ම කියලා මේකට වැරද්දක් දාන්න හේතුවක් නැහැ. තේරුණාද? වැරද්දක් දාන්න හේතුවක් නැහැ. දිගංශය කියන්නේ සංකල්පයක් නේ. ඒ සංකල්පයෙන් කියන්නේ උතුරට මූණලා දක්ෂිනාවර්ත භ්‍රමණය. දක්ෂිනාවර්ත කෝණය. එතකොට දැන් අපි මෙතන ළමෙක්ට මෙතන දිගංශය වුණනම් උතුරට මූණලා දක්ෂිනාවර්ත කෝණය අංශක 40යි. මෙතන දිගංශය වුණනම් උතුරට මූණලා දක්ෂිනාවර්ත කෝණය. එතකොට මෙතන 30ක් තියෙනවා. මෙතන 93ක් තියෙනවා. එතකොට ඒ කෝණේ ගන්න පුළුවන්. පැහැදිලිද? පරිමාණ රූපේ මෙහෙම පෙන්වන්න අවශ්‍ය නැහැ. මෙහෙම පෙන්වුවොත් ටිකක් සංකීර්ණ වෙනවා අනිත් එක. නේ? එහෙම පෙන්වුවට කමක් නැහැ දල සටහනේ. දල සටහනේ පෙන්වුවට කමක් නැහැ. පරිමාණ රූපේ එහෙම පෙන්වන්න අවශ්‍ය නැහැ. පරිමාණ රූපය කියන්නේ පරිමාණයකට අනුව අදින රූපයන්නේ. එතකොට මේ පරිමාණ රූපේ ඇත්තටම මේ මිනුම් සඳහන් කරන්න අවශ්‍යත් නැහැ. මොකද මේ මිනුම් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මේ මිනුම් මැනලා ගන්න පුළුවන්. කෝණ සඳහන් කරන්නත් අවශ්‍ය නැහැ ඇත්තටම. මැනලා ගන්න පුළුවන්. අපි මැනලා මිනුම් මත පදනම් කරගෙනනේ අඳි. හරි? එතකොට සර් පරිමාණ රූපය කියලා ලියන්න ඕනේ නැද්ද යටි? ඒක ලියන්න එක වටිනවා. පරිමාණ රූපය විතරක් නෙවෙයි පරිමාණය සඳහන් කරන්න ඕන මෙතන. පරිමාණ රූපයට වඩා මෙතන පරිමාණය සඳහන් කරන්න ඕන. ඒක අනුව කීයද 510 නේ? ඔව් සර්. ඒක අනුව 510. අන්න එහෙම. එතකොට ඔන්න ඔහොම තමයි වෙන්නේ. නේ? පැහැදිලිද? කාට හරි තව ප්‍රශ්න තියෙනවද? දරුවනි ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 3 පුතේ මෙන්න මේම බීජ ගණිත ප්‍රශ්නයක් තියෙනවා. වරහන් ඉවත් කිරීමක් තියෙනවා.
සාධක වෙන් කිරීමක් තියෙනවා. වීජීය භාග සුළු කිරීමක් තියෙනවා. අපි මතක් වෙන්නත් එක්ක අපි මේ එක එක විසඳමු දැන්. ඔන්න බලන්න. මේකේ පළවෙනි එක ප්‍රශ්න අංක 3 අට අඩු කිරීම A. වරහන ඉවත් කර සුළු කරන්නද. එතකොට අපි මේකේ වරහන් ඉවත් කරොත් පළවෙනි ප්‍රකාශනයේ පළවෙනි පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ ගුණ කරනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදයෙන් පළවෙනි ප්‍රකාශනයේ ගුණ කරනවා. ඒ කියන්නේ 7න් ගුණ වෙනවා. මම මෙතන ගත්තොත් එහෙම මෙතන 7න් ගුණ වෙනවා 8 අඩු කිරීමේ. ඊට පස්සේ A වලින් ගුණ වෙනවා 8 අඩු කිරීම A. එතකොට දරුවනි මෙතන 7 වරක් 8 8 වරක් 7 56යි ඍණ 7 වරක්ේ 7යි ඍණ 8යි A ඍණයි ධන A වර්ගය. එතකොට මෙතන 56 ඍණ 7යි ඍණ 8යි කියන්නේ ඍණ 15යි ධන A වර්ගය. ඔන්න ඔහොමයි පුතේ උත්තරේ. මේක අවද ඕගොල්ලන්ට? හරි දාගන්න අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න. ඊළඟට B කොටස සාධක සොයන්න කියලා කියන්නේ සාධක සොයන්න. එතකොට පුතා මේකේ පළවෙනි එක තියෙන්නේ 35 අඩු කිරීම 2x අඩු කිරීම x වර්ගය. එතකොට මෙතන ඍණ x වර්ගය අපි ගත්තොත් එහෙම මෙයාව අපිට සකස් කරගන්න පුළුවන් මේ ඍණ එතකොට මෙතන ඍණ 1 35ත් එක්ක ගුණ කරාම ඍණ 35. ඍණ 35 සාධක යුගලයක් හොයනවා එකතු කරාම ඍණ දෙකක් හැදෙනවා. එතකොට ඍණ 35 එන්නේ ඍණයි ධනයි. නේද පුතා? එතකොට කොහොමද එන්නේ? වැඩි කොට ඍණ වෙන්න ඕන 7 වරක් 5. එතකොට එනවා අපිට 35 අඩු කිරීම 7x එකතු කිරීම 5x අඩු කිරීම x වර්ගය. අපි මෙතනින් වෙන් කරගත්තාම මෙතන පොදු සාධකයේ 7යි 5 අඩු කිරීම x මෙතන පොදු සාධකයේ x මෙතන එන්නේ 5 අඩු කිරීම x. එතකොට මෙතන එනවා 5 අඩු කිරීම x මෙතන එනවා 7 එකතු කිරීම x. ඔන්න ඔහොමයි පුතේ සාධක දෙක. පැහැදිලිද? සාධක දෙකෙන්නේ ඔන්න ඔහොමයි. ඊළඟට පුතා අපි එනවා ඒකෙම දෙවෙනි එක ඔය දෙක අනිත් පැත්ත ලිවට කවන්නේ නේද? ගැටලුවක් නැහැ. ගුණිතයක් හින්දා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට දරුවනි අපි ප්‍රොමිල ක්‍රමාංක 2b වල 3යි x ගේ ධනය y ඝනය අඩු කිරීම 12යි xy. දුරපතලට පේනවා මෙතන පොදු සාධකයක් තියෙනවා 3යි xy. ඉදිරි සාධකේ එනවා x වර්ගයේ y වර්ගයේ ඍණ 4. ඊළඟට පුතේ 3යි xy x වර්ගයේ y වර්ගයේ ඍණ 2 වර්ගය. දැන් එනවා 3යි xy සාධක දෙක වර්ග දෙක අන්තරය xy ධන 2
xy ඍණ 2 ඔන්න ඔහොම එනවා. පැහැදිලි? ඊළඟට තුන්වෙනි එක ඒකේ ප්‍රමිලකම් අංක 3 3යි ඒ අඩු කිරීම 2 බෙදීම 8 අඩු කිරීම ඒ අඩු කිරීම 2 බෙදීම 6. මෙතනදී පුතාලා දන්නවා කුඩා පොදු ගුණාකාරය ගන්න ඕන 8යි 6යි 8නුයි 6නුයි ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව මෙතනට ගන්න ඕනේ පුතේ. එතකොට ඔයගොල්ලෝ 8 6 කුඩා පොදු ගුණාකාරය හොයන්න අපි 2කින් බෙදුවා 4යි දෙවරක් 3යි 2කින් බෙදුවා 2යි 3යි 2කින් බෙදුවා 1යි 3යි 3ෙන් බෙදුවා 1යි 1යි දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24 තමයි මෙතට ගන්න. 8 24 වෙන්න කීයෙන්ද පුතේ ගුණ වෙන්නේ 3න් ගුණ වෙන්නේ. එහෙනම් ලවයක් ගුණ කරනවා 3න් 3 ගුණයක් 3යි ඒ අඩු කිරීම 2. 6 24 වෙන්න 4න් ගුණ වෙනවා 4 ගුණයක් ඒ අඩු කිරීම 2. ඊළඟට අපි 24 වරහන් ඉවත් වෙනවා 9යි ඒ ඍණ 3 වරක් 2 6 ඍණ 4යි ඒ 4 වරක් 2 8. එතකොට පුතේ 9යි එකෙන් 4යි අඩු කරාම 5යි ඒ ඍණ 6යි ධන 8යි කියන්නේ පුතා ධන 2යි 24. පුතාලට උත්තරේ ආවද? ඔන්න ඔහමයි එන්න ඕනේ. ප්‍රතිචාර ආවද උත්තරේ? ඔය උත්තරේ එන්න ඕනේ. ඊළඟට තව වීජීය භාග ගානක් තියෙනවා. ඒ තමයි තුන්වෙනි ගානේ අන්තිම කොටස 7x බෙදීම a එකතු කිරීම b අඩු කිරීම 3 ගුණයක් x ඍණ 1 බෙදීම a ධන b. මෙතන ඒතකොට පොදු සාධකයේ අපි ගන්න ඒකතු කිරීම b ඊට අනුව ලවය මෙතන 7x අඩු කිරීම 3 ගුණයක් x ඍණ 1. එතකොට පුතේ 7x වරහන් ඉවත් වුණාම ඍණ 3x ඍණ ඍණ ධන 3 බෙදීම a ධන b. 7x කින් 3x අඩු වුණාම 4x ධන 3 a ධන b. ඔන්නමයි. පැහැදිලිද? ඔය විදිහට තමයි ඔබේ උත්තරේ එන්න ඕනේ. කාට හරි කුංචි අඩුපාඩුවක් තියෙනවා නම් අහන්න බලන්න. සර් මේ සතියේ විසිකල් පන්ති තියනවා නේද? ඔබත් දැන් දිගටම තියෙනවා. අඩුපාඩුවක් තියෙන අය ලියා ගන්න. මම ඊළඟ ගැටලුවට එනවා. ප්‍රශ්න අංක 4ට
ප්‍රශ්න අංක 4ට පහත රූපවල ඉංග්‍රීසි අකුරේ ඇති කෝණවල අගයන් සොයන්න දී. මේ ඉංග්‍රීසි අකුරේ දැක්වෙන කෝණවල අගයන්. කොහොමද අපි හොයන්නේ x වල අගය? x වල අගය අපිට ගන්න පුළුවන් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ නේ. දැවෙලා නැද්ද? දැන් පුතා හරි සර්. thank you sir. හරි. එතකොට මෙතන x ක්‍යාගේ හොයනකොට පුතේ මෙතන සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ පරිපූර්ණකයිනේ. ඒ අනුව x ඕගලන්ට ගන්න පුළුවන් අංශක 180 න් අංශක 72ක් අඩු කරලා. ඒ කියන්නේ පුතාලගේ උත්තරේ අංශක 108යි. ආවද? ඔව් සර්. ඒකට හරියට දාගන්න. ඊළඟට ඕගොල්ලෝ දන්නවා මේක ෂඩශ්‍රයක්. පාද 6කින් සංගුතු තල රූපයක් හින්දා ඊළඟට ඕගොල්ලන්ට මෙයාගේ වයිවලගේ ගන්න පුළුවන් ෂඩශ්‍රයක් වුණාම ඕගොල්ලෝ දන්නවා අභ්‍යන්තර කෝණ ඓක්‍ය කීයද? 80 ඒක අමතක නම් කරන්නේ පාද ගානෙන් දෙකක් අඩු කරලා අංශක 180 න් ගුණ කරා. ඒ කියන්නේ 4යි 180ව 4යි. ඒ කියන්නේ 720යි. එහෙමනම් වයිව ගන්න පුළුවන් දුවේ පුතේ ඕගොල්ලන්ට අංශක 720න් අපි අඩු කරනවා මේ කියන එකතුව 118යි 140යි 138යි 132යි 100 එච්චරයි නේ 1 2 3 4 තව එක්කෙනෙක් ඉන්නවා 108යි කීයදාවේ යසස් එතන එකතුව වෙන්නේ කීයද 8යි 2යි අංශක 610 ආවේ sir. 610යි එහෙමනම් අන්තිමට උත්තරේ එන්නේ 110ද 110 දාවේ දූර පුතාලට හරි 600යි 700යි 720 නේ හරිද ප්‍රතිචාර දක්වන්න ඇවිල්ලා නැද්ද බංගා ඊළඟට අපි එනවා 636 එන්නේ 636 නෙමෙයි සර් මෙතෙන්ට එන්නේ. එකතුවද ඔව් 636 සර්. ඕගොල්ලෝ මම ගණන් කරේ නෑ බලමු 8යි 8යි 2යි 10යි 18යි 18යි 8යි 18යි 26යි දෙකක් ඉතුරුයි 3යි 4යි 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 8යි 8යි 3යි 7යි 8යි 3යි 11යි 11යි 12යි 13යි ඒක 636 නේ 620 එන්නේ. 634යි එතකොට 84 84යි සර්. 636යි අංශක 84යි නේ හරි ඔව් පුතේ, හරි. 84 මම අර එකතු කරේ නෑ ඉස්සෙල්ලා හරි ඔන්න ඔහොමයි ඊළඟට අපි එනවා එතකොට ෂඩශ්‍රයක අභ්‍යන්තර කෝණයික 720 කියන එක මෙතනට ඕන වුණා සරල රේඛාවක් මත පිළින බද්ධ කෝණ පරිපූර්ණක බව ඕන වුණා හරි ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක රෝම ඉලක්කම අංක 2 මෙතන අංශක 32 දීලාද නෑ නේ නෑ සර් ඒක මං ගත්ත එක. ඔව් ඔයා ඉබු පේපර් එකේ නේ සර් 32 නෙමෙයි එතන තියෙන්නේ 132ක් කියලා දාලා. 132 ගන්න ඒව හොයාගන්න පුළුවන් මෙතනින් නේ ඔව් සර්. ඔව් සර්. එතනින් ඒව හෙව්වොත් එනවා අංශක 2a සමානයි 180 අඩු කිරීම 84. එතකොට 10න් 4ක් 6යි මෙතන 7යි. ඒ කියන්නේ 96යි 96 ඒ දෙකයි එන්නේ. දෙකෙන් දෙන්නේ 96 දෙකෙන් බෙදලා. ඒ කියන්නේ 48යි. 48යි. අංශක 48යි a.
එතකොට මේ මෙතන 48යි. එතකොට ඔයා සරල රේඛාව මත පිටන බද්ධ කෝණ වලින් තමයි 132 ගත්තේ. නේ? ඊට පස්සේ එනවා චතුරස්‍රය අභ්‍යන්තර කෝණ ඓක්‍යයට. මෙයා චතුරස්‍රයක්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 360යි. 360න් අපි අඩු කරනවා මෙතන 132යි ඊට අමතරව 90යි 84යි කියන කෝණ තුනයි. එතකොට 360න් අඩු වෙනවා 4යි 2යි 6යි 8යි 3යි 11යි 9යි 20න් දෙකක් ඉතුරුයි 2 1යි 306ක්. ඔබේ උත්තරේ 54ද ආවේ. ඔව් සර්. ඔව් සර්. උත්තරේ 54 එන්න ඕනේ. ඔන්න ඔහොමයි. එතකොට අපි එනවා ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුවෙත් අපිට අහන්නේ n වල අගය. අර රූපේ වෙනම අදින්නම්. අහන්නේ m හා n වල අගය. ඔන්න ඔහම තියෙනවා. ඔව් සර්. පුළුවන් නේ. මෙතන අංශක 115යිනේ. කොහොමද පේන්නේ පුතේ? සමාන්තර රේඛා දෙකක් අතර පවතින ඒකාන්තර කෝණ අගෙන් සමානයි. මෙයා 72යි නම් මෙතනත් 72යි. එතකොට සර් මේ m එක එන්නේ සර් 115 මෙතනින් ගන්න පුළුවන් නේද සර්? ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඔව් සර්. එහෙනම් අපිට m ගන්න පුළුවන් 115න් 72ක් අඩු කරලා. 5න් 2ක් 3යි 11න් 7ක් 4යි. අංශක 43යි. ලිස්ට් උනායි සර්. එයා 43යි. n ගන්න නම් අනුරූප කෝණ නේ. ඔව් සර්. F අකුර. F අකුර. n කියන්නේ 72යි. ඒසිනේ. ඔන්න ඔහොමයි. n කියන්නේ 72යි. ඊළඟට අපි එන්නේ පස්වෙනි ගානට නේද පුතේ? සූදානම්? ඔන්න ඊළඟ ගැටලුව. ප්‍රශ්නාංක 5 ඒකේ කියනවා මෙහෙම අර්ථ වෘත්තයක් දීලා තියෙනවා මෙහෙම. මෙහෙම තියෙන ඍජු කෝණාශ්‍රයක්.
මේකේ මෙතන සෙන්ටිමීටර් 28යි. මෙතන සෙන්ටිමීටර් 20යි. එතකොට මේ කොටස අඳුරු කරලා තියෙනවා. සර් කලින් ඒවට ලකුණු හම්බෙන්නේ කොහොමද සර්? සර් කින්ද ඇහෙන්නේ නැහැ. ලකුණු බෙදන්න ගියොත් ලොකු අවුලක් වෙනවා. මම පළවෙනි ගාන බෙදුවද යසස්? ඔව් සර් ඒක බෙදුවේ මේ ලකුණු 16න් සර්. ඒකනේ මේක 16කට නෙවෙයි යන්නේ 10 ප්‍රශ්න නෙමෙයි. අපි ඉස්සෙල්ලා මේ විසඳුම් ටික බලාගෙන යමුකෝ හරි. හරි සර්. ඊට පස්සේ අඳුරු දෙවෙනි එකට භාගයයි 5D කියලා ගන්න පුළුවන් නේද? ඔව් 5D ගත්තොත් භාගයයි 5D එන්න ඕනේ. ඔව් සර් එහෙම ගත්තත් හරි නේද? වැරදි නෑ. අඳුරු කුල කොටසේ වර්ගඵලය එන්නේ ඍජුකෝණාංශයේ වර්ගඵලයෙන් අර්ධවෘත්තයේ වර්ගඵලය අඩු වෙනවා. ඒ කියන්නේ 20 ගුණ කිරීම 28 එයාගෙන් අඩු වෙනවා මේ අර්ධවෘත්තයේ වර්ගඵලයේ භාගයක් πr වර්ගය. දෙවරකට 16 දෙවරක් දෙක 4 1යි 5යි 560යි. එයාගෙන් අඩු වෙනවා භාගයක් 7න් 22ක් r වර්ගය. r කියන්නේ 14 ගුණ කිරීම 14. එතකොට මෙතන 560 අඩු කිරීම දෙවරක් 1යි දෙවරක් 11යි 7යි 2යි 22යි 14යි. එතකොට මෙතන 560යි. එතකොට 14 22 දෙවරක් 4 8යි දෙවරක් 1 2යි දෙවරක් 4 28යි 8යි 10යි 3යි 308යි. එයාගෙන් අඩු වෙනවා 10න් 8ක් 2යි මෙතන 5යි 10න් 8ක් 2යි මෙතන 5යි මෙතන කීයද තියෙන්නේ 4න් 3ක් 1යි නේ වර්ග සෙන්ටිමීටර් 152යි. ආවද පුතේ? 252 නෙවෙයි සර්. 252 නේ. අතන නෑ නේ 10න් 8ක් 2යි මෙතන 5. ඔව් 252යි. මෙතන 5න් 252යි. ඊළඟට පුතා අපි එනවා ඒකෙම අහනවා අඳුරු කොළ කොටසේ පරිමිතිය. අඳුරු කොළ කොටසේ පරිමිතිය කියන්නේ මෙතන මේ ඡාප දිග එනවා මායිම් ටිකනේ. ඡාප දිග එනවා මේ ටික එනවා. මේ ওই ටික එනවා. එතකොට අපි එහෙම ගත්තොත් මෙතන 20 ඒවා 2යි 28 එනවා. ඊට පස්සේ ඡාප දිග. ඡාප දිග කියන්නේ 44. එතකොට එනවා 8යි 4යි 12 එකක් විතරුයි 4යි 2යි 6යි 6යි 7යි 8යි 9යි 10යි 11යි සෙන්ටිමීටර් 112යි. ආවද? ඔව් සර්. ඔව් ඒ කියන්නේ පුතා ඒ 4 වෙනි කොටසේ උත්තරේ හරි 4 වෙනි එක. ඊළඟට 5 එනවා ඉහත අර්ධ වෘත්තයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත වූ ඍජුකෝණාශාකාර තහඩු
කැබැල්ල AB පාදයක් වනසේ පාසනු ලැබේ. AB එය ඉහත රූප සටහනේ පිටපත් කර මිනුම් සහිතව දල සටහනක් දක්වන්න. ඉහත ආර්ධවෘත්තයේ වර්ගඵලයේ සමාන වර්ගඵලයක් සහිත ඍජුකෝණාංශ තහඩුවක්. ඒ කියන්නේ මෙතනට මේ වගේ තහඩුවක් සවි කරනවා. ඔන්න. එතකොට ඒකේ ඍජුකෝණාංශක තහඩු කැබැල්ල එබි පාදයක්. 308 ඔව් මෙයාගේ දැන් 308 කීයදාවේ බෙදලා අර්ධ වෘත්තයේ වර්ගඵලයේ කීයදාවේ අර්ධ වර්ග සෙන්ටිමීටර් 308යි. 308යි නේ. එතකොට අපි කරන්න ඕනේ 308 බෙදන්න ඕන මෙතන 28. 28 28. 11යි. සෙන්ටිමීටර්. 308 බෙදනවා අපි 308 බෙදනවා 28. එතකොට අපිට පේනවා සරල කරගත්තොත් 4ෙන් බෙදුවොත් 4 වරක් 7 28යි. ආයි 77යි. 4 වරක් 7 28යි. 4 වරක් 4 වරක් 4යි. 308 නේද ආවේ 308 28න් බෙදන්න තියෙනවා. 4 වරක් 7 28යි 2යි 28ට 4 වරක් 7යි. මෙතන 4 වරක් 7යි. 4 වරක් 7යි. 11යි නේ. මෙතන ඉන්නේ සෙන්ටිමීටර් 11යි. ඔව් සර් ඒ කියන්නේ මෙතන ඔයගොල්ලෝ මිනුමේ පෙන්නන්න ඕන සෙන්ටිමීටර් 11යි කියලා මෙයා ඍජුකෝණාංශය. ඔන්න ඔහොම. ඔන්න ඔහොමයි පුතේ සම්පූර්ණ ගාන එන්නේ. ඊළඟට අපිට එන්න තියෙන ප්‍රස්ථාර ගැටලුව නේද? ප්‍රස්ථාර ගාන. අපි ඒකත් අත්දැකලා බලමු. right. ඉතාලට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇති කියලා මම හිතනවා. මේකේ අපිට කියනවා අගේ වගුවක් දීලා තියෙනවනේ මේකේ. දෙක තුන හතර පහ හය හතක්. දෙක රිමේක බිඳුව එක එකනේ. මෙතන ඉන්නේ එතකොට දීලා තියෙනවානේ 3යි 3 ගුණ කිරීම ඍණ 2 අඩු කිරීම 1 ඒ කියන්නේ ඍණ 7යි. අපිට මෙන්න මේක තමයි පුරවන්න තියෙන්නේ. මෙතන එතකොට අපිට එනවා 3 ගුණ කිරීම ඍණ 1 අඩු කිරීම 1 ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි. ඊළඟට මේකක් දීලා තියෙනවා 3 ගුණ කිරීම බිඳුව ඍණ 1 ඍණ 1යි 3 ගුණ කිරීම 1 ඍණ 1 2යි 3 ගුණ කිරීම 2 ඍණ 1 ඒ කියන්නේ 5යි. ඔන්න. එතකොට මේකේ පිළිහිටීම අපිට එන්නේ කොහොමද? ඍණ 2 ඍණ 7 මේ ඍණ 1 ඍණ 4 ඊට පස්සේ බිඳුව ඍණ 1 1 2
ඊට පස්සේ 2 5 ඊට පස්සේ අපිට කියන සුදුසු කාටීසිය කණ්ඩායමක තලයක් ගන්න තියෙන්නේ x සමාන 1 වෙන විට y හි අගය. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ තියෙන්නේ. ඒක හරි. ඊළඟට අපිට කියන x සහ y ඍණ 7 සිට ධන 7 දෙක වීදන කාටීසිය තලයක් අරගන්න. ඔව් අපි ගත්තොත් ඍණ 7 ඉඳන් ධන 7 තිස් වීදන. එතකොට එකක් මදි නේද? ඔන්න අරගෙන කාටීසිය කණ්ඩායමක තලය අරන් අපිට කියනවා ඊට පස්සේ තල් දෙකේ ප්‍රස්ථාරය අඳින්න කියලා. එතකොට ඍණ 2 ඍණ 7 x ඍණ 2යි y ඍණ 7යි. මෙතන ඍණ 2යි ඍණ 7යි. ඍණ 1 ඍණ 4 බිඳුව ඍණ 1 1 2 2 1 1 2 2 5 ඔන්න right ඊළඟට අපිට කියනවා ඍණ 3 3 3 1 ලක්ෂ කණ්ඩායමක තලය මත ලකුණු කර යා කරන්න. ඍණ 3 3 ඍණ 3 3 3 1 ලක්ෂ කණ්ඩායමක තලය මත ලකුණු කර යා කරන්න. යා කරනවා කියන්නේ අපි වෙන දික් කරනවා. ඊළඟට අපිට කියනවා ලැබෙන රේඛාවේ අනුක්‍රමණය හා අන්තර්ඛණ්ඩය සොයන්න. ලැබෙන රේඛාවේ අනුක්‍රමණය. දැන් මේ ලැබෙන රේඛාවේ අනුක්‍රමණය හොයන්න හොඳම දේ තමයි පුතාලට පේනවද මේ රේඛා දෙක ලම්බක වෙනවා. මේ බලන්න. ඕනමානෙ අපි විහිදෙන වශයෙන් දීමුකෝ. මේ බලන්න. මේක වොම තිබ්බහම මේක හරියටම ලම්බක වෙනවා.
මේ දෙන ලම්බකව තමයි පුතා ඡේදනය වෙන්නේ. ඔබ හරියට අඳනම් බලන්නේ ලම්බකව ඡේදනය වේ. එතකොට මේ ලම්බකව ඡේදනය වෙනවා කියන්නේ පුතා මේගොල්ලන්ගේ අනුක්‍රමන ගුණිතය ඍණ එකක් වෙනවා. අනුක්‍රමන ගුණිතය ඍණ එකක් වෙනවා. දැන් මම මෙයාගේ අනුක්‍රමණය හොයාගත්ත කියමුකෝ කාගෙද අපි මේ රේඛාවේ අනුක්‍රමණය අපිට හොයාගන්න පුළුවන්. කොහොමද මෙයාගේ අනුක්‍රමණය හොයන්නේ? අපි ළඟ තියෙනවනේ සමීකරණය. මෙයා කවුද? y සමානයි 3x ඍණ 1. එතකොට මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ ධන 3යි. එතකොට මෙතන හරියටම 90ක් තියෙන හින්දා මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ පුතා අනිවාර්යෙන්ම මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ ඍණ 3න් 1යි. මෙයාගේ පරස්පරයේ ඍණාගය. මොකද මේ දෙන්න ගුණ කරාම ඍණ එකක් හැදෙන්න ඕන. ඍණ 3න් 1යි 3යි ගුණ කරාම පුතේ ගුණිතේ ඍණ එකක්. අනුක්‍රමන ගුණිතේ ඍණ එකක් වෙන්නේ ඇයි? මෙතන ඍජුව ලම්බකව ඡේදනය වෙන හින්දා. එතකොට මෙයාගේ අන්තක්ඛණ්ඩය කියන්නේ මේ y අක්ෂයේ කැපෙන තැන. අන්තක්ඛණ්ඩය. ඔබට පේනවා මෙතන අන්තක්ඛණ්ඩය කීයද? 2යි. මෙයාගේ අන්තක්ඛණ්ඩය 2යි. එහෙනම් මෙයාගේ සමීකරණය වෙන්නේ y සමානයි ඍණ 3න් 1යි x ධන 2. ඕක ගත්තද ඔයගොල්ලෝ? ඔව් සර්. මේක මතක් වෙනවා. දැන් මේකේ මූල ධර්මය තමයි පුතාලට මතක් වෙන්න ඕන. සමාන්තර නම් පුතා අනුක්‍රමන සමානයි. ලම්බකව ඡේදනය වෙනවා නම් මේ අනුක්‍රමන ගුණිතය මෙයා m1 මෙයා m2 කියලා හිතන්න. එතකොට මේ ගුණිතය ඍණ එකක් වෙනවා. ඒ කියන්නේ මෙයා 2 නම් අනුක්‍රමණය මෙයා ඍණ 2කින් 1යි. ඒ වගේ. ඔන්න ඕක මතක් වෙන්න ඕන. ඒක තමයි පුතා එම රේඛාවේ සමීකරණය තමයි පස්වෙනියට අහන්නේ. මුලින්ම අන්තක්ඛණ්ඩේ මේ කාරණා ටික තමයි ඔයගොල්ලන්ට එකට මතක් වෙන්නේ. අපි ප්‍රශ්නාංක අන්තිමයකට එන්න හදලා. ඛණ්ඩේ මොකද්ද සර්? අනුක්‍රමණය අන්තයන් ඛණ්ඩේ මොකද්ද සර් උත්තරේ? අනුක්‍රමණය ඍණ 3න් 1යි අන්තක්ඛණ්ඩේ 2යි. හරි සර්. y අක්ෂයේ කැපෙන තැන. ඔව්. සර් ඔකේ මේ අනුක්‍රමණයට y දෙකෙන් අර y දෙකෙන් x අඩු කරාම හොයාගන්න පුළුවන් නේද? y කණ්ඩායම දෙකෙන් x කණ්ඩායම කරු කරලා අඩු කරලා ගන්නත් පුළුවන්. ඔව්. පුතා හරි එහෙමත් හරි. y කණ්ඩායක වෙනස බෙදීම x කණ්ඩායක වෙනස. ඔව්. ඔව්. ඒක දැන් ඔයාලට මෙතන 90 කියන කාරණාව මම දන්නේ නැත්නම් y කණ්ඩායක වෙනස y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. එහෙම ගත්තත් ඒ අනුක්‍රමණය එනවා. හරි? මේකත් ඒ උනට සටහන් කරගන්න මේ කාරණාව. හරි? ලම්බක බව. thank you sir. welcome. ඊළඟට අපි 7 වෙනි ප්‍රශ්නෙට එන්නේ. ප්‍රශ්නාංක 7 අවසානයේට. දර්ශක නීති ඇසුරෙන් සුළු කරන්න. අතේ A ගේ ඍණ දෙකේ තුන්වෙනි බලය නෑ A ගේ ධන දෙකේ. A ගේ දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම 3යි A ඍණ දෙකේ ඍණ තුන්වෙනි බලය බෙදීම ඒකේ බිඳුවේ බලයේ ඍණ 4. මෙතන ගත්තොත් පළවෙනිම බලයක බලයක් නීතිය දානවා ඒකේ බල 6යි. මෙතන 3 බල එකක් තියෙනවා ඍණ 3ෙන් ගුණ වෙනවා. එතකොට 3 බල ඍණ 3යි.
දෙක ඍණ 3න් ගුණ වෙනවා ඒ දෙවරක් 3 6යි. අපි දන්නවා ඕනෑම භාගයක අතන අතන කොහේ ඍණ 3 බලන්නේ ඈ අතන සර් ඒ දෙවෙනි බලයේ ඍණ 3 සර් එන්නේ. පළවෙනි තැන ඒ දෙවෙනි බලේ ඍණ 3 මෙතනනේ. ඍණ 3. එතකොට මෙතන ඍණ 6යි නේ. ඍණ 6යි. ඔව් එතන තමයි. ඍණ 3 මෙතන ඒ ඍණ 6යි. මෙතන ඒ බල ඍණ 3 හරි. මෙතන ශුන්‍ය ගුණේ ඕනෑම පාදයේ බිඳුවේ බලයගේ 1යි. එතකොට මෙතන ඉන්නේ 1. නේ 1යි. ඊළඟට මේ ඍණ බලය පල්ලහැට ගන්න පුළුවන් මේ දෙකම ඒ බල 6 මේ දෙන්නම එනවා ඒ බල 6 ගුණ 3 බල 3 ඒ බල 6 ඒ බල 6 ඒ බල බිඳුව වෙනවනේ 6න් 6 3 බල 3යි කියන්නේ 3 ගුණ 3 ගුණ 3 එතකොට එන්නේ 1 8 3 3 9 9 3 27යි 27 එක උත්තරේ අවද 27න් 1 B කොටසට එන්න හදයි. B එක එන්නේ තුනේ ඍණ දෙවෙනි බලය බෙදීම පහේ බිඳුවෙනි බලය අතේ බිඳුවෙනි බලය බෙදීම 6. එතකොට මේක අපි ඍණ 6 තුනේ ඍණ දෙවෙනි බලය 15ට ගත්තාම ධන තුනේ දෙවෙනි බලය පහේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අතේ බිඳුවෙනි බලය කියන්නේ 1යි මෙයා 6යි. ඒ කියන්නේ දරුවනේ 9න් 1යි 6න් 1යි. මෙතන පොදු හරිය ගත්තා 18ට 18 9 2යි මෙතන 3යි 3යි 2යි 5යි උත්තරේ 18න් 5යි. මේක ආවද? ඔව් සර්. 18න් 5යි. ඊළඟට අපිට කියනවා ළමයේ කේ සිට උතුරට මීටර් 12ක් ගමන් කර B නම් ස්ථානයට පැමිණේ. ළමයේ මම මේ කතා කරන්නේ පුතා 7 වෙනි ප්‍රශ්නේ C කොටස. අපි උතුර පෙන්නමු මුලින්ම. මේ තමයි උතුර. ළමයේ A සිට උතුරට කිලෝමීටර් 12ක් ගමන් කර. එයා යනවා උතුරට කිලෝමීටර් 12. කිලෝමීටර් 12ක් ගමන් කර B නම් ස්ථානයට පැමිණේ. එතන මෙතන A කිලෝමීටර් 12ක් B එනවා. ඊට B සිට නැගෙනහිරට 16ක් ගමන් කරනවා. B සිට නැගෙනහිරට 16ක් ගමන් කරනවා කියන්නේ මේ අනිවාර්යෙන් මෙතන විචකෝණය 16ක් ගමන් කර C නම් ස්ථානයට පැමිණේ. තොරතුරු දල සටහනක දක්වන්න A හා C අතර කෙටි මුදුර. පයිතගොරස් සම්බන්ධයනේ AC වර්ගයේ සමානයි AB වර්ගයේ ධන BC වර්ගය. AB වර්ගයේ 12 වර්ගය මෙයා 16 වර්ගය. 144යි 16 නේද? පයිතගොරස් සම්බන්ධය 256. 256 එකතු වුනහම 400. 3යි 400යි නේ 100. 400. එහෙනම් AC වර්ගය 400යි AC කියන්නේ වර්ගමූල 400යි AC සමානයි පුතා මීටර 20. ඊට 20. පයිතගොරස් සම්බන්ධයෙන් තමයි අන්තිමට ඉවර වෙන්නේ. හොඳ පේපර් ගන්නේ කරුණු ගොඩක් මතක් වුණා. නේද? ලකුණු වෙන් කරන්න ගියොත් ටිකක් ගැටලුවක් වෙනවා. ඔන්න ඔහම පුතාලා අපි දැන් පේපර් කීයක් ඉවර කරාද යසස්? දැන් මේකේ තව ගානක් තියෙනවා. එකක් තියෙනවා සර්. මල් ළඟ නෑනේ. ඔව් නේ. ඔව් හරි හරි. එකක් අර මුටක් ගන්න. තව එකක් තියෙනවා.
ඒ තමයි 8 වෙනි ගාන. වෙලෙන්දෙක් විදුලි පංකාවක් රුපියල් 7500ට විකිණෙමින් 25ක ලාභයක් ලැබීය. ඔහු විදුලි පංකාව දත් මිල අහන්නේ නේ. දත් මිල. එතකොට ඒ කොටස දත් මිල එතනින් අපි යනවා විකුණුම් මිලට. විකුණුම් මිල. එතකොට ලාභය 125 අපෙන් පංගුවක්. 100ට ගත්තනම් 125ට විකුණයි. දැන් මෙයා විදුලි පංකාව වික්කේ 7500ට. ගත්තේ කීයටද යහන්නේ? ඉතින් අපිට මෙහෙම ගන්නත් පුළුවන්. සමානුපාතයක් මේක. මේක කීයකින්ද ගුණ වෙන්නේ? 7500 බෙදනවා 125. නේ? එකපාර බැයි නම් අපි 25න් බෙදමු. 25ව 300යි 25ව 5යි. 5ව 1යි 5ව 60යි. 60 ගුණයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. 60 ගුණයකින්. එහෙනම් මේ පැත්තත් අපි ගුණ කරනවා පුතේ 60. ඒ කියන්නේ 6000යි. ඒ නිසා දත් මිල රුපියල් 6000යි. ආවද දුවේ පුතේ? ඔව් සර්. ඔන්න ඔහොමයි. ඊළඟට අපි ඒකේ සමගාමී සමීකරණ යුගලයක් විසඳන්න තියෙනවා. ඒ දී කොටස. 4x අඩු කිරීම 3y සමානයි 11යි. 2x අඩු කිරීම 3y සමානයි 7යි. මේක මම 1 මේක 2 කියලා ගන්නවා. දැන් අපි 1න් 2 අඩු කරනවා. එතකොට 4x දින 3y කින් අඩු කරනවා 2x දින 3y. මෙතන 11න් 7ක් අඩු වෙනවා. 4x දින 3y දින 2x ධන 3y 11න් 7ක් අඩු නම් 4යි. 3y 3y. මෙතන 2x 4යි. x සමානයි 2යි. x සමානයි 2 අපි ආදේශ කරනවා 2ට. ආදේශය. එතකොට දෙවරක් 2 අඩු කිරීම 3y 7යි. 4 රින 3y 7යි. දෙපැත්තෙම 4ක් අඩු කරා. 4ට 7. රින 3y 3යි. රින 3y 3යි රින 3ෙන් විදුවා. එතකොට 3 y සමානයි රින 1යි. ඔන්න ඔහොමයි. අවසානයේ ලිව්ව පුතා විසඳුම් කියලා. විසඳුම් x සමානයි 2යි y සමානයි ඍණ 1යි. හරිද? අවද උත්තර? ඔව් සර්. ඊළඟට කුලක. අපිට දෙනවා පුතා C කියන කොටසේ සර්වත්ව කුලකයේ දෙනවා 1 සිට 6 තෙක් පූර්ණ සංඛ්‍යා. එතකොට 1 2 3 4 5 6. ඒ දෙනවා 1 සිට 6 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා. 1 3 6. B දෙනවා 1 සිට 6 තෙක් ඔක්කේ සංඛ්‍යා. 1 3 5. හරි? දියත කුලක ඇසුරෙන් පහත කුලක වල අවයව. ඔව්. පළවෙනියෙන්ම A ඡේදනයේ B. ඡේදනය කියන්නේ සහ කියන එක. මේ දෙකේම තියෙන ඒවා. A ඡේදනයේ B. 1 එනවා 3 වෙනවා. ඔබේ උත්තරේ. සංගල වරහන් තුල නිවෙන්න ඕන. 2 අහනවා A මේ වේවි. ඕ. ඒ කියන්නේ දෙකේම තියෙන ඔක්කොම ටික 1 3 5 6. ඔන්න ඔහොමයි පුතේ. ඉවරයිනේ. ඔව් සර්. පිය සාකච්ඡා කරන්නේ දැන් පේපර් අපි. යසස්. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි තාමාර්තු දුන්නේ මේ ටියුට් තුනේ දුන්නේ ප්‍රශ්න පත්‍ර කට්ටල 2 ගානේ නේද? සර් දෙසැම්බර් මාසේ ඔක්කොම ටික සාකච්ඡා කළා සාද්ද.
දෙසැම්බර් ටික ඉවරයි දැන්. ජනවාරි එකක් කළාස. ජනවාරි 1 මොකද්ද? ඒ කලේස බස්නාහිර පළාත් එකද? බස්නාහිර පළාත් වර්ෂ අවසානය කියමු 2019. 2019 ඉවරයි. 18 තියෙනවා. ඔව් මේකේ 2020 තිබුණා නේද? විශාඛ මේ දෙකම විශාඛද දෙසැම්බර්? ඔව් සර් දෙසැම්බර් 2ම විශාඛා. විශාඛා. මේක 19 බස්නාහිර පළාත් ඒක ඉවරයි. දැන් 2018 බස්නාහිර පළාත් එක තියෙනවා. මේක තියෙන්නේ පිට පළාත් නේ පළාතේ මධ්‍යම පළාත. මධ්‍යමයි බයයි නේ. ඔව්. ඉතින් පුතාලා මේ ප්‍රශ්න පත්‍ර කට්ටල ටිකක් කරලා තියෙනවා. ඊට අමතරව ඔබට අමතකද මම දැම්ම ප්‍රැක්ටිස් පේපර්ස් පොතක්. ප්‍රශ්න පත්‍ර කට්ටල 6ක්ද 7ක්ද තියෙනවා ඒකේ. නේ වාර අවසාන ප්‍රශ්න පත්‍රයක් 9 ශේණියේ මම ඒක ආයි අප්ඩේට් කරන්න. ඒකේ ගණන් ටිකක් හදන්න. දැන් පුතාලා මාත් එක්ක 10 පන්තියේම ආවරණය වෙන අතර වාරේ ඔයගොල්ලෝ වැඩි බරක් දෙන්න ඕන පාස් පේපර්ස් වලට. දැන් වාර විභාගයට සූදානම් වීම. ඒ වාර විභාගයට සූදානම් වීම මම නෙමෙයි ඔයගොල්ලෝ වෙන්න ඕනේ. තේරුණාද? පුළුවන් තරම් පේපර්ස් කරන්න මම අර ප්‍රැක්ටිස් බුක් එක දාන්නම්. ඒක ආයි ඒකේ පාස් පේපර්ස් කරන්න. ඒ පේපර්ස් කරන්න. හරි. හරි පුතේ එහෙනම් ගොඩක් අපි ඔව් 10 excuse me sir. කියන්නේ පුතා. සර් මේ පේපර් ක්ලාස් එක කලින් 4:00 6:00 දාන්න බැයිද සර්? පේපර් ක්ලාස් එකද? ඔව් සර්. පුතා මම මේ ෆිසිකල් ක්ලාස් පටන් ගත්තනේ දැන්. එතකොට ෆිසිකල් ක්ලාස් එකක් යනවා 4 ඉඳන් 6 වෙනකම්. එතකොට මම එනකොට පොඩ්ඩක් 7:00 විතර වෙනවා. හරි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඒකයි. අර උදේ ඉඳන්ම ටිකක් වෙහෙසයිනේ මෙහෙම ඉඳලා ඒකයි අර එක දිගටම ආයි මොකද ගැටලු රෑ වැඩි ඉඳද? ඔව් සර්. ඔව් අපි මේකකින් දැන් පුතා වාර විභාගයේ වෙනකම් විතරයි දැනට ඔහොම යන්නේ. හරි? හරි සර්. වාර විභාගයෙන් පස්සේ ඊට පස්සේ අපි ෂෙඩියුල් එක වෙනස් කරගමු. මොකද O level දැන් O level ළමයින්ට අර දවස් දෙකක් යනවනේ. ඒ දෙකකින් එකක් ගන්න පුළුවන් වෙයි ඒකට. හරි? ඒකත් අපිට ඉවර වෙනවා. හරි වාර විභාගේ තව සතියක් දෙකක් ඉවසමුකෝ හරි? හරි සර්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. Thank you sir. ශේරිය මේ අයුබෝවන්. අප්‍රේල් මාසේ 29 ඔයගොල්ලෝ විභාගේද? මොකද දුව විභාගේ අප්‍රේල් මාසේ 29 නේ බස්නාහිර පළාත් පටන් ගන්නවා දැන් මාර්තු 21 පටන් ගන්නවා ඔයගලන්ට 29 සර් අපිට 29 තියෙන්නේ බස්නාහිර පළාත් හරි සර්. මම එවන්නම් ටයිම් ටේබල් එක හරි right එහෙනම් උසාවි Thank you, sir. Good afternoon, sir. Thank you.